ආශිර්වාදමත් සමගිකමක් කිරීමේ දවස පැමිණියා. පූජනීය දින දර්ශනයෙන් 7 වෙනි මාස 10 වෙනි දිනට යෙදෙන සමගිකමක් කිරීමේ දවස ආශිර්වාදමත් මංගල්‍යයක්. එහි ආරම්භය සොයා බලමු. මෝසෙස් පළමු දස ආඥා ගල්ලෑලි ලබාගෙන සීනායි කන්දෙන් බැසෙන විටදී ඊශ්‍රායෙල් සෙනග රන් වස් එක්ව නමස්කාර කරනවා ඔහු දුටුවා. මෝසෙස් පළමු ආඥා 10 බිඳ දැමූ බවටත් රන් වස්සාව නමස්කාර කළා වූ 3000ක් දෙනෙක් මරණයට පත්වුණු බවටත් එහි ලියවී තිබෙනවා. ඉන්පසුව ඊශ්‍රායෙල් සෙනග එම පාපය නැවතත් නොකරන්නට තීරණය කර තම පාපය පාපෝච්චාරණය කරමින් දෙවියන් වහන්සේට පසුතැවිල්ලේ යාඥාවන් පුද කළා. ඉන්පසු මෝසෙස් පූජනීය දින දර්ශනයේ 6 වෙනි මාස පළමුවෙනිදා දෙවන ආඥා 10 ගල්ලෑලි ලබා ගන්නට දෙවෙනි වරට සීනයි කන්දට ගොස් දින 40ක් निराहारව සිටියා. මෝසෙස් දින 40ක් निराहारව සිටීමෙන් පසු දෙවියන් වහන්සේ ඔහුට දෙවන දස ආඥා ගල්ලෑලි කට්ටලය ලබා දුන්නා. එය ලැබීමෙන් පසු පූජනීය දින දර්ශනයේ 7 වෙනි මාස 10 වෙනිදා මෝසෙස් පහළට බැස්සා. අද ඒ දවසයි. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගගේ සියලු පව් කමා කෙරූ කාලය සිහි කිරීම සඳහා පූජනීය දින දර්ශනයේ 7 වෙනි මාස 10 වෙනිදා සමගිකමක් කිරීමේ දවස සමරන ලෙසට දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනගට අණ කළා. සමගිකමක් කිරීමේ දිනයට දින 10කට පෙර අපි සූදානම් වෙමින් යාඥා සතියේදී උදෑසනත් සවසත් යාඥා කළා. ලෙවි කතාව 16 වන පරිච්ඡේදයේ ඇති සමගිකමක් කිරීමේ දවසේ සත්‍ය අධ්‍යයනය කර පරණ හා අලුත් යන ගිවිසුම් දෙකේම සමගිකමක් කිරීමෙන් දැකිය හැකි දෙවියන් වහන්සේගේ බහුල වූ කරුණාව තේරුම් ගනිමු. ලෙවි කතාව 16 වන පරිච්ඡේදයේ 5 වන පදය බලමු. ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවෙන් පාප පූජාවකට එළුවන් දෙදෙනෙක්ද දවන පූජාවකට බැටළුවෙක්ද ගන්නේය. එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පු කර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරන්නේය. ඔහු එළුවන් දෙදෙනා රැගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේහි සම්මුඛ වීමේ කූඩාරමේ දොරකොඩ ළඟ සිටවන්නේය. එවිට ආරොන් එළුවන් ගැන පස ඇට දැමිය යුතුය. ස්වාමින් වහන්සේට එක පස ඇටයක්ය. අශාසේලට එක පස ඇටයක්ය. පස ඇට දැමීමෙන් ස්වාමින් වහන්සේට වූ එළුවා ගෙනවිත් ආරොන් පාප පූජාවක් කොට ඔප්පු කරන්නේය. එහෙත් පස ඇට දැමීමෙන් අශාසේලට වූ එළුවා අශාසේල් උදෙසා වනාන්තරයේහි නිදහසට ඇරීමට ඌගෙන් සමගිකමක් කරන පිණිස ඌ පණ පිටින් ස්වාමින් වහන්සේ ඉදිරියෙහි සිටවනු ලැබේවා. සමගිකමක් කිරීමේ දවසේදී පූජකයා වෙනුවෙන් ගවයෙක්ද සෙනග වෙනුවෙන් පිරිමි එළුවන් දෙදෙනෙක්ද දෙවියන් වහන්සේට පුද කළා. ඔවුන් එළුවන් දෙදෙනාට පස ඇට දමා එනම් එකෙක් අශාසේලටද අනෙක් එළුවා පාප පූජාවකටද වෙන් කර පසුගිය වසරේදී කළ සෑම පාපයක් හා අපරාධයක්ම කාන්තාරයේ හුදකලා ස්ථානයකට යවූ අශාසේලට වූ එළුවාට බාර කළා. මනුෂ්‍යයන් වසරක් පාසා කරන සෑම පාපයක් හා අපරාධයක්ම ශුද්ධස්ථානයට බාර වෙනවා. ඉන්පසු ශුද්ධස්ථානයට බාර වුණ සෑම පාපයක්ම සමගිකමක් කිරීමේ දවසේදී අශාසේලට වූ එළුවාට බාර වෙනවා. මෙමගින් පසුගිය වසරේදී කළා වූ සෑම පාපයකටම සම්පූර්ණ කමාව ලැබෙනවා. මෝසෙස්ගේ කාලයේ පූජාවේ නියෝගය මෙයයි. මෙය 15 වන පදයෙන් නොනවත්වා තේරුම් ගනිමු. එවිට ඔහු සෙනග උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා ඌගේ ලේ තිරයෙන් ඇතුළට ගෙන ගොස් ගොනාගේ ලේන් කළ ලෙසම ඌගේ ලේනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනයේ ඉදිරියෙහිද ඉසින්නේය. එසේ ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම්
ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය. ඔහු ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන්නට ඇතුල්වන කල තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද මුළු ඊශ්‍රායෙල් සභාව උදෙසාද සමගිකමක් කොට පිටතට එනතුරු කිසිවෙක් සම්මුඛවීමේ කූඩාරමෙහි නොසිටිය යුතුය. ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනය ළඟට පිටතට ගොස් ඒක උදෙසා සමගිකමක් කරමින් ගුණාගේ ලෙයින්ද එළුවාගේ ලෙයින්ද මදමද රැගෙන පූජාසනයේ අංවල වටේට ගාන්නේය. ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්‍ර කොට ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධ කෙරේවා. ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද උදෙසා සමගිකමක් කොට නිම වූ කල පනපිටින් සිටින එළුවා ඉදිරියට ගෙනේවා. ආරොන් තමාගේ අත් දෙක පනපිටින් සිටින එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මිනිසෙකු අත වූ වනාන්තරයට යැවිය යුතුය. එළුවාද ඔවුන්ගේ සියලු අයිතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරෙහි යන්ට හරින්නේය. ලෙවි කතාව 16 වන පරිච්ඡේදයේ සමගිකමක් කිරීමේ දවසේ නියෝගය ලෙස අශාෂෙල් එළුවාගෙන් නිරූපණය කරන්නේ සාතන්වයි. අප කළා වූ සියලු පාපයන් තාවකාලිකව වසරක් පුරා මණ්ඩපය උසුලාගෙන සිටින අතර සමගිකමක් කිරීමේ දවසේදී ඒ පාපයන් පාලු කර කාන්තාරයට මුදා හැරෙන අශාෂෙල් එළුවාට බාර වෙනවා. ඉන්පසු අපගේ සියලු පාප දුරු වී යනවා. ලෙවි කතාව 16ේදී පාපයන් ඉවත් වන්නේ කෙසේදැයි දෙවියන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. මෙහි ලියවී ඇති ශුද්ධස්ථානයේ නිරූපණය වන්නේ කවුරුන්වද? යෙරමියා 17 වන පරිච්ඡේදයට යමු. 17 වන පරිච්ඡේදයේ 12 වන පදය. අපේ ශුද්ධස්ථානයේ ඉඩම වනාහි පටන් ගැන්මේ සිට උසස් වූ තේජවන්ත වූ සිංහාසනයක්ය. අහෝ ඊශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව වූ ස්වාමින් වහන්ස. ශුද්ධස්ථානයෙන් දෙවියන් වහන්සේව නිරූපණය වෙනවා. මනුෂ්‍යයන් පව් කළ විටදී පාපයේ ශුද්ධස්ථානයට බාර වෙනවා. එලෙස අපගේ සියලු බර පාපයන් දෙවියන් වහන්සේට බාර වෙනවා. සමගිකමක් කිරීමේ දවස දක්වා සියලු පාපයන් ශුද්ධස්ථානයේ මත තිබෙනවා. දෙවියන් වහන්සේම අපගේ පාපයන් උසුලා සිටිනවා. පිරිමි එළුවන් දෙදෙනා කැප කරන විටදී උන්ගෙන් එකෙකු අපගේ පාපයන් සමගිකමක් කරන පිණිස පූජා වෙනවා. එකෙකු අපගේ පාපයන් බාර කරන පිණිස පාපයේ ආරම්භකයා වූ සාතන්ගෙන් නිරූපණය වන අශාෂෙල් එළුවා ලෙස පූජා වෙනවා. සැමරුම් දෙකක් එකවර පැවැත්වෙනවා. පාප පූජාවෙන් ක්‍රිස්තුස් වහන්සේවත් අශාෂෙල් එළුවාගෙන් සාතන්වත් නිරූපණය වෙනවා. අවසානයේදී සියලු පාපයන් සාතන්ට බාර වෙනවා. පාපයේ මූලාරම්භකයා සාතන් නිසා ඔහු කාන්තාරයේ පාලුකර ස්ථානයක අතරමං වෙනවා. බයිබලයේ ආගාදයයි පැවසෙනවා. අවසානයේදී ඔහු ආගාදයට යවන බවට එළිදරව්වේ අනාවැකි කරනවා. සමගිකමක් කිරීමේ දවසේ බහුල වූ ආශිර්වාද තුලින් අපට දෙවියන් වහන්සේගේ ප්‍රේමය හා කැපකිරීම තේරුම් ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ශුද්ධ ස්ථානය හා පාප පූජාවක් ලෙස අපගේ පාපයන් උසුලමින් සිටිනවා. අප මේ යෙසායා 53 වන පරිච්ඡේදයෙන් තේරුම් ගනිමු. 53:1 අප විසින් දැන්නූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමින් වහන්සේගේ හස්තයේ කාට එළිදරව් වීද? වසර 700කට ඉහත යේසුස් වහන්සේ පැමිණෙන්නට පෙර ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපයන් උසුලන බවට දෙවියන් වහන්සේ යෙසායා අනාගත වක්තෘ තුලින් ලියවුවා. දෙවන පදය. මක්නිසාද උන්වහන්සේ ලාපැලයක් මෙන්ද වියලිබිමෙන් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි හටගත්සේක. උන්වහන්සේට රුවවත් ශෝභමාන කමවත් නැත. අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශා වීමට ලක්ෂණ කමක්ද නැත. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබූසේක. වේදනා ඇත්තා වූ දුක දන්නා වූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවා ගන්න කෙනෙකු මෙන් උන්වහන්සේ සුළු කරනු ලැබූසේක. අපිද උන්වහන්සේ නොසැලකුවේ
දෙනමුව. සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපගේ දුක්ඛය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නොමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙක්යයි අපි සිතීමුව. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩිකරුන් ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේ මාර්ගයට හැරී ගියෙමුව. ස්වාමින් වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක. ක්‍රිස්තුස් වහන්සේ අපගේ සියලු පාපයන් උසුලාගත් බව මෙයින් අදහස් වෙනවා නේද? 7 වන පදය. උන්වහන්සේට පීඩා කළ විට උන්වහන්සේ යටත් වී තමුන්ගේ මුඛේ නෑර සිටිසේක. මරන්ට ගෙන යන බැටළු පැටුවෙකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක් මෙන්ද උන්වහන්සේ තමුන්ගේ මුඛේ නෑර සිටිසේක. උන්වහන්සේ බලාත්කාර කමෙන්ද විනිශ්චයෙන්ද පහ කරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳ දමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනා කළේද? උන්වහන්සේ තලනු ලැබුවේ මාගේ සෙනගගේ වරද නිසාය. ඔහු උන්වහන්සේගේ මිනිවල දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියම කළෝය. නමුත් උන්වහන්සේගේ මරණයේදී එය වස්තුකාරයන් සමග විය. මක්නිසාද උන්වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන්වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත. එහෙත් උන්වහන්සේ පොඩි කරන්ට ස්වාමින් වහන්සේ කැමැතිව දුකට පත් කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩි කරනසේක. ස්වාමින් වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය. උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සොකීය දැනගැන්ම කරුණු කොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨ කරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරා ගන්නවා ඇත. එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි. බලවන්තයන් සමගද උන්වහන්සේ කොල්ලේ බෙදා ගන්නවා ඇත. මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවාදී වරදකාරයන් සමග ගණන් ගනු ලැබ උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය. වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කාරකම් කරනසේක. දෙවියන් වහන්සේගේ දරුවන් වන අපට ස්වර්ගීය පියාණන් හා මෑණියන්ගෙන් කැපකිරීම අවශ්‍ය බවත්, ස්වර්ගීය පියාණන් අප විඳිය යුතු සියලු වේදනාවන් විඳින බවත් අනාවැකි වී තිබෙනවා. පව්කමාව නිතරම සඳහන් වන නිසා මංගල්‍යයන් පැවැත් වූ සැනින්ම අපගේ පාපයන්ට නිකම්ම කමාව ලැබෙනවා යයි අප සිතා සිටිනවා. නමුත් අපට එය සුළුවෙන් දැනෙන්නේ ඒ පාපයන් ඉවත් වන තුරු වෙනත් අයෙක් අපගේ පාපයන් උසුලා සිටින නිසයි. ඒ තැනැත්තා අපගේ පියාණන් හා මෑණියන්ය. වසර 1500ක් වැනි දිගු කාලයක් පුරාවට පූජාසනය මත දවන පූජාවන් ලෙස ගණන් කළ නොහැකි තරමට සතුන්ව කැප කළ ආකාරයෙන් අපගේ ස්වර්ගීය පියාණන් හා මෑණියන්ගේ කැපකිරීම පෙන්වා දෙනවා නේද? මරණයේ සීමාව පසු කර යාමේ වේදනාව, එනම් මරන්නට ගෙන යන බැටළුවෙකුගේ වේදනාව වැනි වේදනාවක් අප සෑම විටම ස්වර්ගීය පියාණන්ටත් මෑණියන්ටත් බාර කරනවා. අප මෙය වසර දහස් ගණනක් පුරාවටම කරමින් සිටිනවා. මේ ගැන සිතද්දී අප පියාණන් හා මෑණියන් ඉදිරියේදී අපගේ පාපයන් වෙනුවෙන් අවංකව පසුතැවිලි විය යුතුයි. ඒ වගේම යලි කිසිදාක එකම පාපය නැවත නොකිරීම සැබෑ පසුතැවිලි වීමයි. අප දෙවියන් වහන්සේට විරුද්ධව කළා වූ පාපයන් එකින් එක අප ලැයිස්තුගත කරමු. ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ ස්වර්ගයේ මහිමාන්විත සිංහාසනයේ වැඩ සිටිය යුතුව සිටියා. නමුත් අප උන්වහන්සේව මේ පොළොවට මාංශවත්ව පැමිණෙන්නට සැලැස්සුවා. අපගේ බරපතල පාපය මෙයයි. දෙවනුව දෙවියන් වහන්සේව කුරුසිපත් කරවීම ඉතා දරුණු පාපයක්. අප පව් නොකළා නම් දෙවියන් වහන්සේ කුරුසිපත් වෙන්නේ නැහැ. ඉන් පසුව දෙවියන් වහන්සේට කස පහරවල්ද, තැලුම්ද පහරද, අවමානය හා නින්දාවද ලබන්නට සලස්වා කටු ඔටුන්න පැළඳීමට බල කර දාදු දමා උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගැනීමේ පාපයයි. සමගිකමක් කිරීමේ දවසේදී අප ගැනම අවර්ජනය කළ යුතුයි. අප පව්කරුවන්ව සිටියේදීත් දෙවියන් වහන්සේ විසින් අත් නොහැර අවසානය දක්වාම අපට කොයිතරම් ප්‍රේම කරනවාද කියා උන්වහන්සේ පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් දවසකට කීවරක් අප දෙවියන් වහන්සේව අත්හරින්න උත්සාහ කරනවද? පොඩි වේදනාවක් නිසා දෙවියන් වහන්සේ අපට දුන් ගෙවිසුම අප කීවරක් සුළු කොට සලකනවද? අප මෙවැනි වූ පාපයන්ට නැවත හවුල් නොවිය යුතුයි. කුරුසියේ මත වැගිරූ දෙවියන් වහන්සේගේ අනර්ග වූ රුධිරය පින්තූර කිහිපයක් කියාවත් චිත්‍රපටයක සුළු දර්ශනයක් කියාවත් අප සුළුවෙන් නොසිතිය යුතුයි. ඒ වෙනුවට ඔබත් මමත් උන්වහන්සේගේ වේදනාවට හදවත බිඳෙන දුකට පංගුකරුවන් විය යුතුයි. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරුණු ලැබුවේ අපේ අයිතිකම් නිසාය කියා යෙසායා 53 වන පරිච්ඡේදයේ ලියා ඇත්තේ ඒ නිසයි. අපගේ පාපයන් නිසා දෙවියන් වහන්සේ මේ සියල්ල දරාගත්තා. එය මතු පිටින් පමණක් තේරුම්ගෙන කුරුසියේ කැපකිරීම කියා සුළුවෙන් පවසනවා වෙනුවට අප වේදනා ලැබිය යුතු ස්ථානයේ ස්වර්ගීය පියාණන් හා මෑණියන් අප වෙනුවට වේදනා ලබන බවත් නිතිපතාම ස්වර්ගීය මෑණියන් අප පව් කරන ඕනෑම විටක පූජාසනයේ දවන පූජාවක් ලෙස එසවෙන බවත් අප සිහි කළ යුතුයි. මේ සමගිකමක් කිරීමේ දවස තුලින් පියාණන් හා මෑණියන් අප වෙනුවෙන් කරන්නා වූ කැපකිරීම හා වෙහෙසවීම අප කිසිදාක අමතක නොකළ යුතුයි. එපීස 1 වන පරිච්ඡේදයට යමු. එපීස 1 වන පරිච්ඡේදයේ 7 වන පදය. ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුල උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. මෙහි උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන යන ප්‍රකාශයට විශාල අර්ථයක් තිබෙනවා. අප මිදීම ලබා පව්කමාව ලබා සිටින්නේ උන්වහන්සේගේ ශෝකජනක මරණයෙන් බව අප තේරුම් ගත යුතුයි. අප අපගේ පාපයන්ට ගෙවිය යුතුව තිබුණා. නමුත් පරණ ගිවිසුමෙන් ඡායාවක් ලෙස පෙන්වා දෙන්නේ අපගේ පියාණන් හා මෑණියන් අපගේ පාපයන් අරගත් බව නේද? නිතිපතා උදෑසනත් සවසත් යාඥා වේලාවන්ට සිදුවන්නේ කුමක්ද? අපගේ පාපයන්ට සමාව ලබා දීම සඳහා ස්වර්ගීය පියාණන් හා මෑණියන්ට උදෑසන හා සවස යනු තම රුධිරය වගුරවන වේලාවක් වගේම පූජාසනය මත දවන පූජාවක් ලෙස තමන් පූජාවන වේලාවක්ද වෙනවා. උන්වහන්සේලා සබත් දවසේ පූජාවක් වෙන්නේත් මේ නිසයි. ඒ වගේම අද එකම හේතුව නිසා උන්වහන්සේලා සමගිකමක් කිරීමේ දවසේද පූජාවන් වී සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ හැක්කේ කාටද? විපතවත්, පීඩාවවත්, දුර්භික්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අපව වෙන් කරනවද? අපව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න කිසිම දෙයකට බෑ. මරණ මංචකය දක්වාම අපෝස්තුල පාවුල්ට ඇදහිල්ල පවත්වාගෙන යාමට හැකි වුණේ දෙවියන් වහන්සේ අපට දක්වන කැපකිරීම හා ප්‍රේමයේ නිවැරදිව ඔහු තේරුම්ගත් නිසයි. මුල් සභාවේ සෑම සමාජිකයෙක්ම තම ප්‍රාණ පරිත්‍යාගයේ ස්වභාවික දෙයක් ලෙස සැලකුවා. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඇති පීඩාව හා වේදනාව මහිමයක් ලෙස සිතුවා. නමුත් දෙවියන් වහන්සේව විශ්වාස කරන විටද අපගේ ඇදහිල්ලේ ජීවිතයේදී කුඩා බාධාවකට හෝ අපහසුතාවයකට මුහුණ දෙන විටදී අප එය මගහැරීමට උත්සාහ කරනවා. අපගේ පාපයන් වෙනුවෙන් කැප වූ පියාණන් ගැන සිතද්දී අප වෙනුවට කැප වුණු උන්වහන්සේගේ කරුණාව ගැන සිතද්දී අපට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද කියා පැවසූ පාවුල් මෙන් අපට ඕනෑම දුෂ්කරතාවයක්, පරීක්ෂාවක් හා පීඩාවක්ම ජයගන්න පුළුවන් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග රුධිරයේ අර්ථය තේරුම් නොගන්නා වූ අය ලෙහෙසියෙන් දෙවියන් වහන්සේව අත්හරිනවා. ඔවුන් උන්වහන්සේගෙන් ඈත් වී ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට නොහැකි වීමෙන් අවසන් වෙනවා. මෙය කිසිදාක අපට සිදු නොවිය යුතුයි. අපගේ පාපයන් නිසා පියාණන් මේ පොළොවටම පැමිණියා. උන්වහන්සේ පීඩාවන්ද මනුෂ්‍යයන්ගේ නින්දාවන්ද දරා ගනිමින් වසර 37ක් පුරාවට සුභාරංචි මාර්ගයේ ගමන් කළා.
ඒ වගේම ස්වර්ගීය මෑණියන් තමන්ගේ වයස ගැනවත් නොතකා තවමත් ලෝපුරා සිටින සියෝන් දරුවන් රැකබලා ගනිමින් සිටිනවා. සමගිකමක් කිරීමේ දවසේදී අප නැවත වරක් උන්වහන්සේලාගේ කැපකිරීම අපගේ සිතේ කැටයම් කරගනිමු. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ හැකි කිසිවක් නැහැ කියා පාවුල් පැවසුවා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ මෙන් කුරුසපත් විය නොහැකිය කියා පවසමින් තමන්ව මුණින් අතට කුරුසපත් කරන ලෙසට පේතුරුස් තම වදකයාගෙන් ඉල්ලා සිටියා. තවද ඔහු මුණින් අතට එල්ලී මිය ගියා. අපව රැකබලාගෙන අපගේ පාපයන් උසුලාගත් ක්‍රිස්තුස් වහන්සේ ගැන සිතූ නිසා ඔහුට කුරුසියේ මුණින් අතට ඇන ගැසීමෙන් තම ජීවිතය අවසන් කරන්නට හැකි වුණා. මේ වේදනාව හා දුක දෙවියන් වහන්සේ ඇවිද ගිය මාර්ගයේ සමග කිසිසේත් සසඳන්න බැහැ කියා ඔවුන් නිතරම සිතුවා. සමගිකමක් කිරීමේ දවසෙන් අපගේ සිත් තුළ මෙවැනි වූ ඇදහිල්ලක්ද වර්ධනය විය යුතුයි. එපීස 1:7 අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේ කියා ලියා ඇති ප්‍රකාශයේ ලිඛිත අර්ථය ක්‍රිස්තුස් වහන්සේගේ විශාල කැපකිරීමෙන් හා මරණයෙන් අප මිදීම හා කමාව ලැබූ බවයි. උන්වහන්සේගේ ලේ යනු උන්වහන්සේගේ මරණයයි. මිය යන විටදී උන්වහන්සේගේ සිතේ තිබුණේ කුමක්ද? බැටළුවෙක් ලෝම කපන්නන් ඉදිරියේ නිහඬව සිටින්නාක් මෙන් උන්වහන්සේ තම මුඛයේ නෑර තම දරුවන්ගේ ගණන් කළ නොහැකි පාපයන් තනිව උසුලා ගත්තා. මම වේදනා විඳින්නේ ඔබ නිසයි කියා උන්වහන්සේ කිසිදාක පැවසුවේ නැහැ. උන්වහන්සේ නිහඬව තම දරුවන්ගේ සියලු පාප උසුලා ගත්තා. උන්වහන්සේ කැපකිරීමේ මාර්ගයේ ගමන් කර සියලු වේදනාවන් තනිව දරාගත්තා. අද අප උන්වහන්සේගේ ගැඹුරු හා නිහඬ ප්‍රේමය ආවර්ජනය කරගන්නටත් එය නැවත වරක් අපගේ සිත්වල කැටයම් කරගන්නත් අවශ්‍යයි. ඊට අමතරව මුල් සභාවේ ශුද්ධවන්තයන් සමාරියාවටද පොළොවේ සීමාව දක්වා සිටින සෙනගට පියාණන් ගැන ආඩම්බරයෙන් කියා සිටියේ ඇයිද කියාත් ප්‍රාණ පරිත්‍යාග වැනි දේවල් වලින් ඔවුන්ව නැවැත්වීමට නොහැකි වුණේ ඇයිද කියාත් අප තේරුම් ගත යුතුයි. අප කරන කාර්ය ලෝකයේ මනුෂ්‍යයන් කරන කාර්ය වගේ දෙයක් නොවේ. අප සුභාරංචි කාර්ය කරන්නේ දෙවියන් වහන්සේගේ උතුම් ප්‍රේමය හා කරුණාව තේරුම්ගත් නිසයි. ඔබට සැබෑ පූජකකම ඉටු කරන්න පුළුවන් වෙන්නේ එවිටයි. නැතිනම් මෙය හුදෙක් රාජකාරියක් පමණක් වෙනවා. 1 පේතුරුස් 1:17 වන පදය තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චය කරන තැනන් වහන්සේට පියානෝය කියා නුඹලා යාඥා කරන්න හුනම් නුඹලාගේ විදේශීව සිටීමේ කාලය බයෙන් පසු කරපල්ලා. මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනි වූ දිරා යන දේවල් කරුණුකොටගෙන නොව. කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලය කරුණුකොටගෙන බව නුඹලා දන්නහුය. අපගේ පියාණන්ගේ කැපකිරීම හා මරණය අපවත් අපගේ පියවරුන්ගෙත් හිස් වූ දිවි මගින් අපව මුදවාගත් මහත් බලවේගයක් බව අප නැවත වරක් සිහි කරගත යුතුයි. 1 යොහාන් 4 වන පරිච්ඡේදයේ 7 වන පදය ප්‍රේමවන්තේනි අපි එකිනෙකාට ප්‍රේම කරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය. ප්‍රේම කරන සෑම දෙනම දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිති. දෙවියන් වහන්සේව අඳුනති. ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේව නාඳුනයි. මක්නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමය. අප කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ සොකීය එකජාතක පුත්‍රයාණන් කරුණු කොටගෙන අප ජීවත් වන පිණිස උන්වහන්සේ ලෝකයට එවූ කාරණයෙන්ය. දෙවියන් වහන්සේ මේ පොළොවට පැමිණ කුරුසපත් වූයේ අපව ගලවා ගැනීමට කියා 1 යොහාන් 1 වන පරිච්ඡේදයේ ලියා තිබෙනවා. 10 වන පදය ප්‍රේමය නම් මේය. එනම් අප දෙවියන් වහන්සේට ප්‍රේම කළා නොව. උන්වහන්සේ අපට ප්‍රේම කොට අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවක් වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවය. ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ අපට
මෙසේ ප්‍රේම කළසේක් නම් අප විසිනුත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය. මුල් සභාවේ සියලු සමාජිකයන් මේ ප්‍රේමය තේරුම් ගත්තා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? දුෂ්කරතා අපව උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරනවද? පීඩාවන් අපව වෙන් කරනවද? සියලු මැවිල්ල තුල අපව ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. දෙවියන් වහන්සේ අපට පෙන්වූ ප්‍රේමය ගැන සිතද්දී අප උන්වහන්සේට ද්‍රෝහී වෙන්නේ කොහොමද කියා ඔවුන් පැවසුවේ ඒ නිසයි. සෑම වසරකම අප සමගිකමක් කිරීමේ දවස පවත්වනවා. යාඥා සතියේ තිබෙන්නේ දින 10යි. නමුත් ඇතැම් සමාජිකයන්ට අලුයම හා සවස දේව මෙහෙයන් වලට සහභාගී වීම දුෂ්කර දෙයක් ලෙස දැනෙනවා. නමුත් දෙවියන් වහන්සේ වසර දහස් ගණනක්ද ඊටත් වඩා කාලයක්ද අපගේ පාපයන් හා අපරාධයන් උසුලමින් සිටිනවා. මේ ගැන සිතන්න. දෙවියන් වහන්සේ උසුලා සිටින පව්වල බර ගැන සිතනවා නම් අප කරන දේ කිසිම දෙයක් නොවේ කියා ඔබට දැනෙනවා නේද? 4 වන පරිච්ඡේදයේ 9 වන පදය. ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කරුණු කොටගෙන අප ජීවත් වන පිණිස උන්වහන්සේ ලෝකයට වූ කාරණේන්න කියා ලියා ඇත්තේ ඒ නිසයි. 1 පේතුරුස් 3 වන පරිච්ඡේදයේ 17 වන පදය. මක්නිසාද නුඹලා යහපත කර දුක් විඳීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් නපුර කර දුක් විඳීමට වඩා ඒක හොඳය. මක්නිසාද දෙවියන් වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා උන්වහන්සේ මිය ගියේ අධර්මිෂ්ඨයන් වූ අප වෙනුවෙන්ය. පව් ගැන වරක් වද වින්දසේක්ක. උන්වහන්සේ මාංශය සම්බන්ධයෙන් මරණු ලැබ ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු ලැබූසේක්ක. එම ආත්මයෙන් උන්වහන්සේ ගොස් හිරගෙයි සිටි ආත්මවලට දේශනා කළසේක්ක. ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා මිය ගියා. තවද උන්වහන්සේ අපගේ අපරාධයන් තමන් පිටට පටවාගෙන අප වෙනුවෙන් වේදනා වින්දා. මෝසෙස්ගේ කාලයේ සිට වසර 1500ක් පුරාවටම දෙවියන් වහන්සේ වසරක් පාසා සතුන්ව පූජා කරන්නට ඉඩ දුන්නා. ඒ සෑම එක් පූජාවකින්ම අපට පියාණන් හා මෑණියන්ගේ කැපකිරීම පෙන්වා දෙනවා. පිටාතරින් සත්වයන්ව මැරුවත් එයින් අපට ස්වර්ගීය පියාණන්ගේත් මෑණියන්ගේත් කැපකිරීම පෙන්වා දෙනවා. අප නැවතත් අපගේ පාපයන් ලැයිස්තුගත කරනවා නම් දෙවියන් වහන්සේට මාංශවත්ව පැමිණීමට සැලැස්වීමේ පාපයද උන්වහන්සේගේ රුධිරයේ කුරුසයේ වැගිරවීමේ පාපයද උන්වහන්සේට කසපහර දී තලා පහර ගසා අවමන් හා නින්දා කිරීමේ පාපයද වස්ත්‍ර වෙන් කරගෙන උන්වහන්සේට නින්දා කිරීමේ පාපයද උන්වහන්සේට කටුඔටුනු පැළඳවීම හා උන්වහන්සේගේ ස්වර්ගයේ මහිමය පසකින් තැබීමට සැලැසූ පාපයද අප සිදු කළා. අප මේ එක් පාපයක් කළ සැනින්ම අපට දෙවියන් වහන්සේ ඉදිරියට යන්න හිතන්නවත් බැරි වෙනවා. කෙසේ නමුත් මේ සියලු දේ සිදු වුණේ අපගේ පාපය නිසයි. මේ සියල්ල සිදු වුණේ අප දඬුවම් ලැබිය යුතු දරුණු පාපයක් කළ නිසයි. එවැනි වූ ස්ථානයක සිටගත යුතුව තිබුණේ අපයි. නමුත් පියාණන් හා මෑණියන් අප වෙනුවට එහි සිටගත්තා. අපගේ මුඛයෙන් හා තොල්වලින් පමණක් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා යයි පවසනවා වෙනුවට දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ද්‍රෝහී නොවන පිණිස අප උන්වහන්සේගේ ඉගැන්වීම් අපගේ ආත්මවල ගැඹුරින් කැටයම් කරගත යුතුයි. අප මරණයට මුහුණ දෙන විටදී පවා දෙවියන් වහන්සේගේ උතුම් ප්‍රේමයෙන් පෙළඹවීම ලැබූ අපෝස්තුල පේතෘස් පාවුල් හා මුල් සභාවේ ශුද්ධවන්තයන් මෙන් විය යුතුයි. ඔවුන් ලෙස අපත් ස්තුතිවන්ත භාවයෙන් නිතරම සුභාරංචිකාරය කළ යුතුයි. මෙමගින් අද දේශනාව අවසන් කරන්න කැමති ඔබට බොහොම ස්තුතියි.